දුවල පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි ගණිතය පන්තියේ පටන් ගන්නවා 10 ශ්‍රේණී ගණිතය පන්තිය. අපි අංග සාම්‍ය කියන පස්වෙනි පාඩම කතා කර හිටියේ. අපි අංග සාම්‍ය වෙන්න පුළුවන් අවස්ථා තුනක් ගැන කතා කරා අපි. එතකොට පාදෙකුයි තව පාදෙකුයි ඒ අන්තර්ගත කෝණයයි සමාන වෙන අවස්ථාවේදී පාකෝපා කියන අවස්ථාවෙන් එතකොට අංග සාම්‍ය කියන එක කතා කරා. එතකොට අපි ඊට පස්සේ කතා කරේ එතකොට අපි ඊට පස්සේ කතා කරේ කෝණයයි පාදයයි අනුරූප පාදය කියන එක. එතකොට ඒක එතකොට සමාන වෙන අවස්ථාව එතකොට කතා කරා. එතකොට කෝකෝපා කියන අවස්ථාව. අපි කෝකෝපා කියන අවස්ථාව කියන එක එතකොට කතා කරා. අපි අන්තිමට කතා කරේ පාදය කියන මේ අවස්ථාව කෝකෝපා කියන අවස්ථාව අපි අන්තිමට කතා කරේ. එතකොට පාද තුනම සමාන වෙන අවස්ථාව. එතකොට එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයකට පාද තුනකට සමාන වෙන අවස්ථාව. ඒකට අපි කිව්වේ එතකොට පාපාපා කියන අවස්ථාව. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හතරවෙනි අවස්ථාව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි අද කොටස අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඍජු කෝණික ත්‍රිකෝණ යුගලයක් අංග සමබව හඳුනාගත හැකි විශේෂ අවස්ථාවක් සලකා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට ඍජු කෝණික එතකොට ත්‍රිකෝණ යුගලයක් අංග සමබව හඳුනාගත හැකි විශේෂ අවස්ථාවක් සලකලා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාව එතකොට බැලුවොත් එහෙම ඍජු කෝණික ත්‍රිකෝණ යුගලයක් අංග සමබව හඳුනා ගන්න පුළුවන් විශේෂ අවස්ථාවක් සලකලා බලමු කියලා. එතකොට මේ හතරවෙනි අවස්ථාව අපි බැලුවොත් එහෙම ඍජු කෝණික ත්‍රිකෝණයක එතකොට කර්ණය සහ පාදයක් වෙනත් ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණයට සහ පාදයකට සමාන වන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඍජු කෝණික මේ හතරවෙනි අවස්ථාව කියලා දුල පුතාලා ලියා ගන්න. එතකොට මේක හතරවෙනි අවස්ථාව කියලා ලියා ගන්න දුල පුතාලා. එතකොට මේකෙදී හතරවෙනි අවස්ථාව කියලා ලියාගෙන චුට්ටක් ඉන්න. හතරවෙනි අවස්ථාව කියලා දුල පුතාලා එක ලියා ගන්න. එතකොට මේක හතරවෙනි අවස්ථාව කියලා ලියලා මේක ලියා ගන්න ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණය අපි මේ කතා කරන්නේ චුට්ටක් ඉන්න. අපි කතා කරන්නේ 58 වෙනි පිටුව. එතකොට ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් වෙනත් ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණයට සහ පාදයකට සමාන වන අවස්ථාව. එතකොට ඍජු කෝණික ත්‍රිකෝණයක එතකොට කර්ණයකුයි පාදයකුයි වෙනත් ඍජු කෝණික ත්‍රිකෝණයකට කර්ණයටයි පාදයටයි සමාන වන අවස්ථාව. එතකොට මේ හතරවෙනි අවස්ථාව එතකොට අපි කතා කරේ. එතකොට ඒ කලින් කිව්වා වගේ එතකොට ඍජු කෝණික ත්‍රිකෝණයක එතකොට කර්ණයයි පාදයයි වෙනත් ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණයකටයි පාදයකටයි සමාන වෙන අවස්ථාව. මේක බැලුවොත් එහෙම එතකොට ක්‍රියාකාරකම අපි බැලුවොත් එහෙම ක්‍රියාකාරකම බැලුවොත් එහෙම දුල පුතා ලියාගෙන ඇති කියලා හිතනවා. අපි ක්‍රියාකාරකම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට කර්ණයේ දිග 5 සෙන්ටිමීටර්ද තවත් පාදයක දිග 4 සෙන්ටිමීටර වන පරිදි අඳිනු ලැබූ ඍජු කෝණික ත්‍රිකෝණය යුගලයක් පහතින් පෙන්눔 කෙරේ කියලා දක්වලා තියෙනවා. එතකොට කර්ණයේ දිග එතකොට 5 සෙන්ටිමීටර් මේ කර්ණයේ දිග 5 සෙන්ටිමීටර්
තවත් පාදයක දිග. එතකොට පාදයක දිග එතකොට 4 සෙන්ටිමීටර් වෙනවා කියලා මේ ආකාරයට අඳිනු ලබපු ඍජු කෝණික ත්‍රිකෝණ යුගලයක් පහතින් දැක්වෙනවා කියලා තියෙනවා. මේ අවස්ථාවේදී එතකොට දුල පුතාලා තව දන්න දෙයක් ඇත්තටම මේකෙදී එක කෝණයාකාංශක 90 කියන එක මේ කෝණයාංශක 90ක් වෙනවා මේ කෝණෙත් ආංශක 90ක් වෙනවා. එතකොට මේකෙදී මේ අවස්ථාවේදී එතකොට පාදයක් කර්ණය මෙතෙන්දී කර්ණය කියන එක සමාන වෙලා තියෙනවා. තව පාදයක් සමාන වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මෙතන කෝණයාංශක 90ක් වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාව එතකොට ඍජු කෝණික ත්‍රිකෝණයක් වෙලා තියෙන්නේ. ඒකේ කර්ණයයි පාදෙකුයි සමාන වෙච්ච අවස්ථාව. අපි මේක බැලුවොත් එහෙම එතකොට රූපේ දැක්වෙන ත්‍රිකෝණය ටිෂු කඩදාසියක පිටපත් කරගෙන එතකොට පළවෙනි මොන හරි අහන්න තියෙන දුරු පුතාලට මේ අවස්ථාවේදී එතකොට අපි කතා කරන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක් ගැන කතා කරන්නේ. එතකොට ඒ ඍජුකෝණික ත්‍රිකෝණය එතකොට පාදෙකුයි කර්ණයයි කියන එක සමාන වෙනවා නම් එතකොට අංග සාම්‍ය කියන එක එතකොට මේ ක්‍රියාකාරකමකින් ඒක දක්වලා තියෙන මේ දුර පුතාලට ඒක බලා ගන්න තමයි මෙතන දක්වලා තියෙන්නේ. අපි ඒක පොඩ්ඩක් කතා කරොත් එහෙම මේ පළවෙනි රූපේ තියෙන මේ ත්‍රිකෝණය ටිෂු කඩදාසියකින් පිටපත් කර ගන්න කියනවා. දෙවෙනි රූපේ තියෙන ඊට පස්සේ ත්‍රිකෝණය සමග සමපාත වෙනවද කියලා බලන්න කියන මේක එතකොට ඒ ටිෂු කඩදාසියකට පිටපත් කරගෙන ඊට පස්සේ මේක උඩින් තියුවාම මේක සමපාත වෙනවද කියන එක තමයි මෙතන කියන්නේ. එම ත්‍රිකෝණ අංග සම වන බව ඔබට පැහැදිලි වනු ඇත කියලා දක්වලා තියෙනවා. එතකොට අංග සම වෙනවා කියලා. ඒ කියන්නේ පාදිකුයි කර්ණයයි සමාන නම් ඒ ඍජුකෝණික එතකොට ත්‍රිකෝණ කියන ඒවා අංග සම වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඍජුකෝණික ත්‍රිකෝණ යුගලයක සමාන වන අංග දෙකක් ඇසුරින් අංග සම බව පහත ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන් කියලා දක්වනවා. ඍජුකෝණික ත්‍රිකෝණ යුගලයක එතකොට සමාන වන අංග දෙකක් ඇසුරින් අංග සම බව පහත ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ එක් ඍජු මේ කොටස බැලුවොත් එහෙම එතකොට අපි එක් ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් වෙනත් ත්‍රිකෝණික ත්‍රිකෝණයක කර්ණයට සහ පාදයකට සමාන වේ නම් එම ඍජුකෝණික ත්‍රිකෝණ දෙක අංග සම වේ කියලා. මේක දුර පුතාලා ලියා ගන්න. එතකොට එක් ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් වෙනත් ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණයට සහ පාදයකට සමාන වේ නම් එම ඍජුකෝණික ත්‍රිකෝණ දෙකම අංග සම වෙනවා. මෙලෙස ඍජුකෝණික ත්‍රිකෝණ යුගලයක් අංග සමවීම කර්ණ අවස්ථාවෙන් අංග සමවීම ලෙස කෙටියෙන් සඳහන් කෙරෙනවා. එතකොට කර්ණයයි පාදයයි කියන එක එතකොට කර්ණ කියලා ලියලා ඩොට් එකක් තියලා කර්ණ කියලා ලියලා පාද කියන එකේ පා කියන එක ලියන්න. එතකොට ඒ ඩොට් එකක් තියෙනවා. කර්ණය කියන එක එහෙමම ලියන හින්දා ඒක ඩොට් එකක් එන්නේ නැත්තේ. එතකොට කර්ණයයි පාදයයි කියන එක. එතකොට පාදය කියන එක විතරක් කෙටි වෙලා තියෙන්නේ. කර්ණ පා කියන අවස්ථාව තමයි එතකොට කර්ණයයි පාදයයි කියන අවස්ථාව. මේක දුවල පුතාලා ලියාගත්තාම අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේක ලියා ගන්න.
එතකොට ත්‍රිජකෝණික ත්‍රිකෝණයක් අපි හතරවෙනි අවස්ථාව විදිහට කතා කරන්නේ. එතකොට ත්‍රිජකෝණික ත්‍රිකෝණයක එතකොට කර්ණයයි පාදයකුයි වෙනත් ත්‍රිජකෝණික ත්‍රිකෝණයක කර්ණයකටයි පාදයකටයි සමාන වුණාම ඒ ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය වෙනවා කියන කොටස. මේක අපි කෙටියෙන් කියනවා කිව්වා කර්ණපා ක්‍රමයට අංග සමවීම කියලා. මේක කර්ණපා අවස්ථාවෙන් අංග සාම්‍ය වෙනවා කියන අපි කියනවා කියලා කිව්වා. හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝම ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා. ලියන දුර පුතාලින් නම් කියන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. පහත දැක්වෙන ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම පහත දැක්වෙන ත්‍රිකෝණ දෙක දී ඇති තොරතුරු අනුව අංග සමවන බව සාධනය කරමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ කොටස ඇත්තටම දුර පුතාලා ඒක මතක තියාගෙන ලියන කොටසක් ඇත්තටම මේ අංග සාම්‍ය කියන කොටස. එතකොට මේ අවස්ථාවේදී එතකොට දුර පුතාලා මේක බැලුවොත් එහෙම එතකොට මේකෙදි ABC කියන ත්‍රිකෝණේ තියෙනවා ABC හා PQR කියන ත්‍රිකෝණ වල කියලා ලියලා තියෙන්නේ. එතකොට මේ ආකාරයට දුර පුතාලා මොකද්ද දීලා තියෙන ත්‍රිකෝණ කියන එක මෙතනදී ABC කියන ත්‍රිකෝණය මෙතන තියෙන්නේ. එතකොට ABC කියන ත්‍රිකෝණය මෙතන තියෙන නිසා ඉස්සෙල්ලාම එතකොට ABC කියන එක හා ඊළඟට PQR කියන ත්‍රිකෝණ මෙතන තියෙන නිසා PQR කියන එතකොට ABC ඊළඟට PQR ත්‍රිකෝණ වල එතකොට ABC කියන ත්‍රිකෝණය ගත්තොත් එහෙම AC කියලා කියන්නේ කර්ණය කියන එක AC එතකොට කර්ණය කියන එක සමාන වෙලා තියෙනවා PR කියන එකට. AC සමානයි PR දීලා තියෙනවා මේක කර්ණය. ඊට පස්සේ පාදයක් බැලුවොත් එහෙම පාදයක් දීලා තියෙනවා මේ කර්ණයත් එක්ක මෙතන තියෙන පාදයක් එතකොට AB කියන එක AB සමාන වෙනවා QR වලට. ඒකත් දීලා තියෙන එතකොට දීලා තියෙනවා ලියන දීලා තී කියලා මේ අවස්ථාව දීලා තියෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේදී එතකොට එම නිසා මොකද වෙලා තියෙන්නේ ABC කියන ත්‍රිකෝණය අංග සාම්‍ය වෙලා තියෙනවා. ABC කියන ත්‍රිකෝණය අංග සාම්‍ය වෙලා තියෙනවා PQR කියන ත්‍රිකෝණයට. ඒක අංග සාම්‍ය වෙන්නේ මොකක් ක්‍රමයටද කර්ණපා කියන අවස්ථාවේ කර්ණපා කියන අවස්ථාවෙන් තමයි අංග සාම්‍ය වෙලා තියෙන්නේ. ඒක නිසා දුවල පුතාලා මේ කොටසත් ලියා ගන්න. එතකොට මේක ඇඳගෙන ලියා ගත්තක් කමන්නේ. අපි මේ 10 ශ්‍රේණිය ගණිතය පන්තිය කරන්නේ. ඒක එතකොට අංග සාම්‍ය කියන පස්වෙනි පාඩම කරන්නේ 10 ශ්‍රේණියේ. මේ කොටස ඇඳගෙන දුවල පුතාලා ඒක ලියා ගන්න. ඒක වැදගත් කොටසක්. අපි 10 ශ්‍රේණියේ පස්වෙනි පාඩම කරන්නේ ගණිතය පන්තිය 10 ශ්‍රේණියේ පස්වෙනි පාඩම කරන්නේ. එතකොට මේ කොටස ලියා ගන්න. එතකොට ඒක නිසා ඊට පස්සේ අපි මේ කොටස ලියාගෙන උනාම ඉතුරු කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දුවල පුතාලා ලියාගෙන ඉවරලා කියන්නේ එක අපි ඊළඟ කොටසට යන්න.
එතකොට අපි ඊළඟ කොටසට යන බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අවස්ථාවේදී මෙතන මේ අංග සාම්‍ය වෙනකොට මේකෙදි මේ කොටස බැලුවොත් එහෙම ඉහත ත්‍රිකෝණ යුගලය අංග සම නිසා ඉතිරි අනුරූප අංගද සමාන වෙනවා. එතකොට මේ ආකාරයට මෙහෙම ලියාගත්තට කමන්නේ. ඉහත ත්‍රිකෝණ යුගලයේ අංග සම නිසා ඉතිරි අනුරූප අංගද සමාන වෙනවා එනම් කියලා ලියලා මේ ආකාරයට ලියන්න පුළුවන් දුර පුතා. දුර පුතාලා එක ලියාගෙන ඉවර නම් කියන්න. ඉහත ත්‍රිකෝණ යුගලය අංග සම නිසා ඉතිරි අනුරූප අංගද සමාන වෙනවා. ඒ කියන්නේ BC කියන පාදය PQ කියන පාදයට සමානයි. BAC කියන කෝණය සමාන වෙනවා PRQ කියන කෝණය. ඒ වගේම ACB කියන කෝණය සමාන වෙනවා QPR කියන කෝණය. එතකොට මේ අවස්ථාවේදී මේ කෝණය කියන එක බැලුවොත් එහෙම මේකට ඉස්සරහා තියෙන කෝණය. ඒක නිසා මේ කෝණය ඒ කෝණය බැලුවොත් එහෙම ඒක මේ පාදයට අල්ලපු පාදයක නිසා මේ පාදය මේ කෝණය එතකොට ඊට අමතරව BC කියන පාදය මේක සමාන වෙන්න ඕන මේ පාදයට කියන එක. ඒක ලියාගෙන ඉවර නම් අපි ඊළඟ නිදසුනට යන්න බලාපොරොත්තු වෙනවා. ලියන දුර පුතාලා ඉන්නවා කියන්නේ එතකොට හරි ඕකේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී මේ කොටස් ඇත්තටම ලියන විදිය දුර පුතාලා හොඳින් මතක තියාගෙන ලියන්න අවශ්‍ය වෙන්නේ. මේකෙදි උපරිම ලකුණු ගන්න පුළුවන් ගාණක් මේ කොටස් ඇත්තටම ඒක මතක තියාගෙන ගිහිල්ලා ලියන්න ඇත්තට එක්තරා විදියකට කටපාඩම් කිරීමකට ටිකක් සමානයි ඇත්තටම. ඒක නිසා මේ ගානනම් කියන එක දුර පුතාලට එවිලට මතක් කර හදන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා මේ කොහොමද මේ ගණන් සුළු කරන්න කියනකට ඒක එතකොට ඒ කොටස් ඇත්තටම මේකෙදී දූල පුතාලා මේක මතක තියාගෙන ඒ කියන්නේ කොහොමද මේ ගණන් මෙහෙම මේ අවස්ථාවේදී නම් කර්ණපා කියන අවස්ථාවේ එතකොට ඒකෙදි මොන වගේ අවශ්‍යතා තියෙනවද ඒ අංග සාම්‍ය වෙන්න කියන ඒවා පොඩ්ඩක් ඒක මතක තියාගන්න එක ඉතාම වැදගත්. අපි නිදසුන 1 කියන කොටස ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නිදසුන 1 කියන කොටස. අපි ඒක බැලුවොත් එහෙම ඊට පස්සේ නිදසුන 1 බැලුවොත් එහෙම රූපයේ දී ඇති තොරතුරු අණුව එතකොට රූපයේ දීලා තියෙන තොරතුරු අණුව OXA කියන ත්‍රිකෝණය OXA කියන මේ ත්‍රිකෝණය ගැන කතා කරන්නේ එතකොට OXB කියන ත්‍රිකෝණය OXB කියන ත්‍රිකෝණය එතකොට මේ ත්‍රිකෝණය සුදු පාට ත්‍රිකෝණය ගැන කතා කරන්නේ මේ ත්‍රිකෝණ දෙක සමාන වන ඉතිරි අනුරූපාංග ලියා දක්වන්න කියලා. මේකෙදී එතකොට මේ ත්‍රිකෝණ දෙක මේ අවස්ථාවේදී එතකොට අංග සාම්‍ය කියලා දක්වලා තියෙනවා. එහෙනම් ඉතිරි අනුරූප අංග කියන ඒවා දක්වන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අංග සාම්‍ය වෙනෝ නම් එතකොට මේ අවස්ථාවේදී OXA කියන ත්‍රිකෝණයයි OXB කියන ත්‍රිකෝණවල එක අංග සාම්‍ය වෙනෝ නම් එහෙනම් මේකෙදි අංග කියන ඒවා සමාන වෙන්න ඕන. එහෙනම් OA කියන එක සමාන වෙන්න ඕන OB කියන එකට. මොකද මේක වෘත්තයේ අරය කියලා දක්වලා තියෙනවා. ඒ වගේම මේ ත්‍රිකෝණ ත්‍රිකෝණයේ එතකොට කර්ණයක් වෙනවා. ඒක නිසා මේ ආකාරයට එක සමාන වෙනවා. ඊළඟට OX කියන එක
OX කියන එක එතකොට පොදු පාදය OX කියන එක එතකොට මේ අවස්ථාවේදී එතකොට මේක මේ විකර්ණය කියන එක මේ අවස්ථාවේදී අපි මේක අංග සාම්‍ය වෙනවා කියලා පෙන්වන්න එතකොට මේක මේ වෘත්තයේ මෙතන පරිධිය මේ අරය වෙනවා. වෘත්තයේ අරය කියන එක තමයි මෙතන තියෙන එතකොට OA හරි OB හරි එතකොට ඊට අමතරව එතකොට කර්ණපා කියන එකෙන් එතකොට පාදයක් අපි පෙන්වන්න ඕන. ඒ පාද විදියට අපිට පොදු පාදයේ OX කියන එක දක්වන්න පුළුවන්. එතකොට මේ අවස්ථාව එතකොට අපි ලියා ගන්න එතකොට කොහොමද සාධනය කරන ආකාරය එතකොට OXA කියන ත්‍රිකෝණයයි OXB කියන ත්‍රිකෝණවල මොකද වෙන්නේ OA සමාන වෙනවා OB වලට එතකොට OA කියන එක එතකොට මේ අවස්ථාවේදී වෘත්තයේ අරේ කියන එක එතකොට OB කියන්නේත් එහෙමයි එතකොට වෘත්තයේ අරේ කියන එක එතකොට මේ අවස්ථාවේදී එතකොට කර්ණය කියන එක කර්ණය සමාන වෙලා තියෙන විලාට එක පාදයක් සමාන වෙලා තියෙන එහෙනම් මේක කර්ණපා කියන අවස්ථාවෙන් අංග සාම්‍ය වෙනවා. ඒක නිසා එතකොට මේ අවස්ථාවේදී OX කියන එක පොදු පාදය වෙනවා. ඒක නිසා OXA කියන එක අංග සාම්‍ය වෙනවා OXB කියන ත්‍රිකෝණයට. මොකද්ද අවස්ථාව කර්ණයයි එතකොට පාදයයි කියන අවස්ථාව. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වෙනවා. එතකොට අනුරූප අංග සමාන වෙන නිසා අපිට මේකෙදී මේ අනුරූප අංග කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී මේක මේ කොටස AX කියන එකයි XB කියන එකයි සමාන වෙනවා. ඊළඟට මේ කෝණය කියන එක එතකොට මේ අවස්ථාවේදී ඒ කෝණ කියන ඒවා එතකොට OAX කියන මේ කෝණයයි OBX කියන කෝණය සමාන වෙනවා. AX කියන පාදයයි XB කියන BX කියන පාදය සමාන වෙනවා. එතකොට මේ අවස්ථාවේදී O කියන කෝණය බැලුවොත් එහෙම AOX කියන කෝණය සමාන වෙනවා BOX කියන කෝණයට. මේ කොටස එතකොට දූල පුතාලා මේකත් ලියා ගන්න එතකොට මේකත් ලියාගෙන අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේක ලියාගෙන ඉවරනහම දූල පුතාලා කියන්න අපි ඊළඟ කොටසට යන්න.
දුර පුතාලා ලියාගෙන ඉවර හින්දා අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අභ්‍යාසය කියන කොටස දුර පුතාලා ඒ කොටස් හදාන්න එතකොට ඒක වැදගත් වෙනවා. අභ්‍යාසයේ 5/4 කියන කොටස දුර පුතාලා ඒක හදන එක ඒක හදන්න ඒක වැදගත් වෙනවා. එතකොට අභ්‍යාසයේ 5/4 කියන කොටස එතකොට එතනින් ඒ පාඩම ඉවර වෙනවා. ඒ අභ්‍යාසයේ 5/4 කියන කොටස හැදුවාම ඒ පාඩම ඉවර වෙනවා. එතකොට මොනවා හරි අහන්න දේවල් තියෙනවද දුර පුතාලට?